ආයුබෝවන් සුබදාවලක් ඔබ මෙතැන් සිට එක්වන්නේ ජාතික රූපවාහිනී දිවාපවතිකාශය සමගින් මම සංජීවනී නාමලගේ සුපුරුදු ලෙස මුලින්ම අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. සංචරණ සීමා කාල සීමාවේ ආදායම් අහිමි ජනතාවට රුපියල් 5000 දීවනාව හෙට සිට. රසායනික පොහොර කෘෂිනාශක සහ වල්නාශක ආනයනයේ තහනමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය. දින තුල වැඩිම එන්නත්කරණය ඊයේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා වෛරසයේ ප්‍රභේද පිළිබඳ නව නාමකරණයක්. පෙරපාසල් ගුරුවරුන්ගේ ඉහළ දමන ලද දීමනාව මේ මාසයේ සිට ලබා දීමට පියවර. සංචරණ සීමා කාල සීමාවේ ආදායම් අහිමි ජනතාවට රුපියල් 5000 දීමනාව හෙට සිට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශේහන් සේමසිංහ මහතා පවසනවා. ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 30ක්. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපේ රටේ අඩු ආදායම්ලාභී පුරවැසියන්ට සහ මේ COVID-19 වසංගත තත්ත්වය තුළ සංචරණ සීමා පැනවීම නිසා තමන්ගේ ආදායම් අහිමි වූ කණ්ඩායම් වලට අපි දීමනාව ලබා දෙන්න කටයුතු කරනවා. එහිදී අපි සැලකීමට ගන්නේ සංචරණ සීමා හින්දා තමන්ගේ ආදායම උපයා ගන්න බැරි තත්ත්වයක් තිබුණොත් අපි අන්නේ කණ්ඩායම් තමයි ආදායම අහිමි වූ කණ්ඩායම් හැටියට සැලකන්නේ. එතන ආදායම අහිමි වූ කෙනා තේරීමේ බලය අපි ප්‍රාදේශීයව විමධ්‍යගත කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ තේරීමේ බලය හිමි වෙන්නේ ගමේ ග්‍රාමීය කමිටුවට. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහතික මත අපි මේ දීමනාව ගෙවීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ දීමනාව දැන් ගිය වතාවන් වල ලබා දෙද්දී අපිට පුළුවන් වුණා දින 3ක් 4ක අතර ප්‍රමාණයකදී මේ දීමනා ලබා දීලා අවසන් කරන්න. හැබැයි අපි ජනතාවගෙන් ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ දීමනාව හෙට දිනේ සිට ආරම්භ වුණාම අපිට පෙර වගේ දවස් 3කින් හෝ 4කින් දීමනාව ලබා දීලා අවසන් කරන්න බෑ. එකක් පවතින සංචරණ සීමා, දෙවැනි එක කොවිඩ් වසංගත තත්ත්වය සහ පවතින නිරෝධානය නීති රීති මාලාව අනුව. ඒ අනුව අපිට සිදු වෙයි දින කිහිපයක පරාසයක් තුල මෙම දීමනාව ගෙවීමට ඒ හින්දා කවුරු හරි සුදුසුකම් ලබලා ඉන්න කෙනෙක් තමන්ගේ දීමනාව දින කිහිපයක් ප්‍රමාද වුණා කියලා කිසිදු පසුතැවිල්ලකට ලක් වෙන්න එපා. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා බිලියන 30ක මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒ බිලියන 30ක මුදල් ප්‍රමාණය වැය වෙනවද නැද්ද කියන කාරණාව අපිට තීන්දුව කරන්න වෙන්නේ අවසාන වශයෙන් අපිට ලැබෙන ලිපි ලේඛන තුල. මේ වෙනකොට අපිට නාම ලේඛන ලැබෙමින් පවතිනවා. ඒ හින්දා තමයි තව දුරටත් ඒ නාම ලේඛන ලබා දෙන්න අවකාශය ලබා දීලා අපි නිශ්චිතව හඳුනාගත්තා. ඒ කියන්නේ දැනට අපි දීමනා ගෙවන. ඒ කියන්නේ සමෘද්ධි දීමනාව ගෙවන, වැඩිහිටි දීමනාව ගෙවන, වකුගඩු දීමනාව ආදී විවිධ දීමනාවන් දැනට ලේඛනගත වෙලා ඉන්න අයට අපි ගෙවීම ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒ අනුව අපි ඉස්සෙල්ලාම සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් ඔවුන්ගේ ගිණුම්ගත කිරීම කරලා මෙම දීමනාව ලබා දීම ආරම්භ කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේදයන් පිළිබඳව නව නාමකරණයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී රටවල් වල නම් වලින් කොරෝනා ප්‍රභේද හඳුන්වා දීම සිදු නොකෙරෙනු ඇත. නව ක්‍රමවේදයට අනුව ග්‍රීක හෝඩියේ අක්ෂර මේ සඳහා යොදා ගැනීමට අපේක්ෂිතයි. ඒ අනුව කොරෝනා වෛරසය මුලින්ම හඳුනා ගනු ලැබූ බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකානු සහ ඉන්දියානු ප්‍රභේදයන් වලට පිළිවෙලින් ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා යන නම් ලබා දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙමගින් රෝගය පිළිබඳ තොරතුරු හඳුන්වා දීම පහසු වන අතර රටවල් වල නම් වලින් හැඳින්වීමෙන් සිදුවන අපහසුතාවද මගහැරෙන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ගෙබ්‍රේෂස් පවසන්නේ වසංගත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවයි. ඒ සඳහා ඉතා ඉක්මනින් වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍ය බව ඔහු කියා සිටියා. පේරු රාජ්‍ය එරට කොරෝනා මරණ පිළිබඳ සංඛ්‍යා දත්තයන් අලුත් කර තිබෙනවා. සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ එරට කොරෝනා මරණ සංඛ්‍යාව පෙර තිබූ සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් වඩා අධික බවයි. ඒ අනුව එරට වත්මන් කොරෝනා මරණ සංඛ්‍යාව 1,80,000ක් වනවා. ගෝලීය වාර්තාවලට අනුව ජනගහනයට සාපේක්ෂව කොරෝනා මරණ වාර්තා වන ලොව ප්‍රමුඛතම රට වී ඇත්තේ පේරු රාජ්‍යයි. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම යම් පහළ යාමක් පෙන්නුම් කළද බටහිර බෙන්ගාල ප්‍රාන්තයේ ආසාදිතයන් වාර්තා වීම ඉහළ අගයක් ගෙන තිබෙනවා. එමෙන්ම ඉන්දියාවෙන් වාර්තා වන සෑම කොරෝනා ආසාදිතයන් 14න් 1/6කුම බටහිර බෙන්ගාල ප්‍රාන්තයෙන් වාර්තා වනවා. පසුගිය මාසයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එක් නගරයකින් පමණක් කොරෝනා ආසාදිත ළමුන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහමද්නගර් නගරයෙන් පමණක් වාර්තා වූ කොරෝනා ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව 9928ක්. එමෙන්ම වාර්තා නොවු රෝගීන් මීට වඩා සිටිය හැකි බවයි ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙන්නේ.
අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකල 1407 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. නිරෝධායන නීති උල්ලංඝනය සම්බන්ධයෙන් දිනක් තුළ අත්අඩංගුවට ගනු ලැබූ වැඩිම පිරිස මෙයයි. මෙයින් 160ක් මාතලේ ප්‍රදේශයෙන් ඒ වගේම 119ක් නිකවැට්ටිය ප්‍රදේශයෙන් සහ 98ක් මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනයේ අරසාඩි ප්‍රදේශයේ සාදයක් පැවැත් වූ 5 දෙනෙකු වාහනයක්ද සමග ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කෙරුණා. එමෙන්ම එම අයගේ පවුල්වල සියලු සමාජිකයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් වෙත අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. මේ අතර සංචරණ සීමාවන් සම්බන්ධ සෝදිසි මෙහෙයුම් ප්‍රදේශ රැසක අදත් ක්‍රියාවට නංවා තිබෙනවා. ඊයේ දිනේදී අපි නිරීක්ෂණය කරනු ලැබුවා බොහෝ පුද්ගලයන් අත්‍යවශ්‍ය සේවාවල සමාජිකින් බව පවසමින් ලිපි ඉදිරිපත් කරන ආකාරයේ අද දිනේදී විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. එවැනි ලිපි ඉලෙක්ට්‍රොනිකව ඡායාරූප ලබාගෙන සත්‍ය වශයෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේ රාජකාරියට කැඳවා තිබෙනවද? ඒ වගේම එම ස්ථානයේ රාජකාරී කරනවාද යන්න පිළිබඳව අද දින විශේෂ කණ්ඩායම් යොදවා අහඹු ලෙස විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී යම් ආකාරයකට ව්‍යාජ ලේඛනයක් යම් තැනැත්තෙක් ඉදිරිපත් කරලා තියෙනවා නම් නැත්නම් යම් ආයතන ප්‍රධානියෙක් ඔහුගේ සේවය අවශ්‍ය නොමැති අවස්ථාවක ලිපියක් නිකුත් කරලා තියෙනවා නම් එම ආයතන ප්‍රධානීන්ට එරෙහිවත් අදාළ පුද්ගලයාට එරෙහිවත් කූට ලේඛන සකස් කිරීම, අසත්‍ය ලේඛනයක් සකස් කිරීම සහ නිරෝධායන ක්‍රියාවලියට පටහැනි ක්‍රියාවක් කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණයේදී නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. වවුනියාව නගරයේ සංචරණ සීමා කඩකරන්නන් සෙවීම සඳහා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් සංචරණ සීමා කඩකල පුද්ගලයින්ට මෙහිදී දැඩි ලෙස අවවාද කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ කාත්තන්කුඩේ ප්‍රදේශයේ සංචරණ සීමා කඩකල පුද්ගලයින් 50 දෙනෙකු PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු බවයි. COVID-19 රෝගයේ වැළඳුණු 2912 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. සුවය ලැබූ තවත් 1915 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. ඒ අනුව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සමස්ත පිරිස 1,51,740ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 33140 දෙනෙකු අයත්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මැයි මාස 20 වනදා සිට ඊයේ දක්වා සිදු ඇති කොවිඩ් මරණ 43ක් තහවුරු කළා. 24 වන වියේ පසු වූ තරුණියක් සහ අවුරුදු 35ක් වයස ඇති කාන්තාවක්ද යතර වෙනවා. මෙරට මෙතෙක් සිදු ඇති COVID-19 සමස්ත මරණ සංඛ්‍යාව 1484ක්. හුවාවේ සමාගමේ නියෝජිත පිරිසක් ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ඊයේ රුපියල් මිලියන 2ක පරිත්‍යාගයක් සිදු කළා. ඔවුන් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී එම පරිත්‍යාගය බාර දුන්නා. මෙරට වසංගත තත්ත්වය පාලනය කිරීමට හුවාවේ සමාගම අඛණ්ඩව දක්වන සහයෝගය අග්‍රාමාත්‍යතුමා මෙහිදී ඇගයීමට ලක් කළා. එම සමාගමේ මහජන සම්බන්ධතා හා සංනිවේදන අංශයේ උපසභාපති චෙන් මින්ජී මහතා හුවාවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පීඨය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 5 අවුරුදු සමාජ සත්කාරක වැඩසටහන අග්‍රාමාත්‍යතුමාට හඳුන්වා දීමද සිදු කළා. සිසුන් දසදහසක පිරිසක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණ කුසලතාවෙන් පිරිපුන් පිරිසක් බවට පත් කිරීම මෙම සමාජ සත්කාර වැඩසටහනේ අරමුණයි. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, හුවාවේ ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ලියන් යී, මහජන සම්බන්ධතා හා සංනිවේදන අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් ලී යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. නිකවරටිය මූලික රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා නව උපකරණ යොදා සකස් කළ වාට්ටු දෙකක් ප්‍රතිකාර සේවා සඳහා ඊයේ බාර දෙනු ලැබුවා. ඒ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් එක් වාට්ටුවක් ගර්භණී කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීමට නියමිතයි. නිකවරටිය මූලික රෝහලට නව ඔක්සිජන් සැපයුම් පද්ධතියක් ලබා දීම කඩිනම් කිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට එන්නත්කරණය ආරම්භ වූ දින සිට මේ දක්වා වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ඊයේ දිනේ ලබා දීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. දිස්ත්‍රික්ක 9ක එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි. මෙරට එන්නත්කරණය ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරි මාස 29 වන දිනයි. අනතුරුව පසුගිය 26 වන දින බස්නාහිර පළාතෙන් පිටත ජනතාවට පළමු වරට එන්නත් ලබා දීම ආරම්භ කෙරුණා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත් ලබා දීම සිදු කරමින් 27 වන දින ගාල්ල සහ මාතර ජනතාවට එන්නත්කරණය ආරම්භ කෙරුණා. යාපනයේ රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත්කරණය ආරම්භ කෙරුණේ ඉකුත් 30 වන දිනයි.
ඊයේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 1521 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා දුන් පිරිසට 72887 දෙනෙකු ඇතුළත්. මේ අතර ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 10157 දෙනෙකුට ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පමණමයි එන්නත් ලබාගත හැකි එකම ආයතනය. මේ පිළිබඳ අපි තාම වගකීමෙන් කියනවා COVID-19 රෝගයට එරෙහිව එන්නත් කරන ව්‍යාපාරයේ ඊයේ දිනය මැයි 31 වෙනි දිනේ අපිට ඊටාම සුවිශේෂී දිනයක්. ඒ මොකද එක දිනක් ඇතුළත ඉහළම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන්නේ ඊයේ දිනය තුල. ඒ අනුව සමස්ත හැටියට ඊයේ දිනය තුල පමණක් එන්නත් මාත්‍රා 84565ක් ලබා දෙන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ලංකාව තුල COVID-19 රෝගයට එරෙහිව එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ 29 වෙනිදා. ජනවාරි 29 ඉඳන් අද වෙනකන් ඉහළම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන්නේ ඊයේ දවස තුල. ඒ වගේම අදින් ආරම්භ වෙන ජූනි මාසේ අපිට ඉතාම විශේෂයි. මොකද අපිට ඊටාම ඉහළ ප්‍රමාණයක් එන්නත් ලැබෙන්නේ කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. විශේෂයෙන්ම චීන සයිනෝෆාර්ම් සමාගම අපිට තහවුරු කරලා තියෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කර එන්නත් මාත්‍රා වලින් මිලියන 2ක් මේ මාසය තුල ලබා දෙනවා කියලා. ඒ වගේම ස්පුට්නික් එන්නතත් තවත් එන්නත් වර්ග කිහිපයකුත් හැකි ඉක්මනින් අපේ රටට ගෙනීම සඳහා අප කටයුතු යොදාගෙන යනවා. අප සිතනවා ජූනි මාසය තුල අපිට ඉහළ එන්නත් ප්‍රමාණයක් අපේ රටට ගෙන්නා ගන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කලබල වෙන්න එපා, ව්‍යාජ ප්‍රචාරවලට අහු වෙන්න එපා. ඔබට හිමි එන්නත අනිවාර්යයෙන්ම රජය නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. කිසිදු අවස්ථාවක කිසිම කෙනෙක්ට සත 5ක හෝ මුදලක් එන්නත ලබා ගැනීම සඳහා දෙන්න එපා, රැවටෙන්න එපා. රජය සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඔබට මේ එන්නත ලබා දෙන්නේ. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා 20,41,307ක් ලබා දී තිබෙනවා. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 9,25,242ක්. එහි දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති පිරිසට 3,47,310 දෙනෙකු ඇතුළත්. සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව 7,39,499 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුට ලබා දී තිබෙනවා. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 26,821ක්. මහනුවර ප්‍රදේශීය ජනතාවට ස්පුට්නික් V එන්නත ලබා දීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අදහස් පළ කළා. මහනුවර ප්‍රදේශයේ රුසියානු ස්පුට්නික් එන්නත ලබා දීමේදී ජනතාවට ලබා දෙන ඒ අවසරය ලබා දෙන පත්‍රිකාවේදී අපි කියන කන්සෙන්ට් ෆෝම් එක කියලා එහි තිබුණ සීල් එකක් පිළිබඳ රබර් මුද්‍රාවක් පිළිබඳ යම් ආකාරයක කතිකාවක් ඇති වෙලා තියෙනවා. එම රබර් මුද්‍රාවේ තියෙන්නේ ස්පුට්නික් V එන්නතේ පළවෙනි මාත්‍රාව පමණක් උව ලබා ගැනීමට කැමැති කියන කාර්යය. ඇත්තටම රුසියානු ස්පුට්නික් සමාගම ආරම්භයේදී එන්නත් මාත්‍රා දෙකක් හැටියට තමයි ඔවුන්ගේ ස්පුට්නික් V කියන එන්නත හඳුන්වලා දුන්නේ. ඒ පළවෙනි එන්නත සහ දෙවෙනි එන්නත සර්වසම නැහැ වර්ග දෙකක එන්නත් ස්පුට්නික් V කියන්නේ. එතකොට පර්යේෂණ ඉදිරියට යනකොට රුසියානු ඒ නිෂ්පාදන සමාගම ආයතනයේ ගැමිලියා ආයතනය ඇත්තටම දැන් ඔවුන්ගේ පර්යේෂකයන් කියනවා මේ එන්නත් මාත්‍රා දෙකෙන් පළවෙනි මාත්‍රාව උව පමණක් ලබා දීම සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා උන්ට පර්යේෂණ වාර්තා තියෙනවා කියලා. ඒ අනුව යමින් මේ වෙනකොට රුසියානු නිෂ්පාදන ආයතනයේ ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකෙන් පළවෙනි මාත්‍රාව පමණක් ස්පුට්නික් ලයිට් හැටියට හඳුන්වමින් වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. එතකොට ඉදිරියේදී අනාගතයේදී මෙම නිෂ්පාදන සමාගම මේ පර්යේෂකයන් ඉඩක් තියෙනවා ස්පුට්නික් මාත්‍රා දෙකම ලබාගත යුතු නැහැ පළවෙනි මාත්‍රාව පමණක් සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා උන්ගේ නිර්දේශයක් ලබා දෙන්න. ඒ පිළිබඳව අපිට මේ වෙනකොටත් යම් ආකාරයකට එම නිෂ්පාදන ආයතනය යම් දැනුම් දීම කරලා තියෙනවා. උන් මේ පිළිබඳ පර්යේෂණ කරගෙන යනවා කියලා. ඉතින් ඒක අප තීරණය කරන දෙයක් නෙමේ නිෂ්පාදන සමාගම සහ පර්යේෂණ ආයතනය විසින් තීරණය කරන දෙයක්. ඉතින් ඒක නිසා තමයි අපි කල් වේලා ඇතිව ජනතාවට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕන නිසා ඔවුන්ගේ අවසරය අවශ්‍ය නිසා තමයි අපි මේ ආකාරයේ පැහැදිලි කිරීමක් කරන්නේ. ස්පුට්නික් V මාත්‍රා දෙකෙන් පළවෙනි මාත්‍රාව පමණක් සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා රුසියානු නිෂ්පාදන ආයතනය පර්යේෂණ ආයතනය සහ ඒ විද්‍යාඥයන් අපිට දැනුම් දුන්නොත් අප තීරණය කරනවා ඉදිරියේදී එක එන්නතකින් පමණක් සෑහීමකටපත් වෙන්න. දැනට එහෙම තීරණයක් අරගෙන නැහැ. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේද අද එන්නත්කරණය සිදු කෙරෙන්නේ 3 වන දිනටයි. මේ වැඩසටහන බොහොම හොඳයි. මිනිසුන්ගේ ලොකු සහයෝගයක් තියෙනවා මේ වෙනකොට. ඉතා සාර්ථකයි
කලබලයක් නැහැ. ඇත්තටම හොඳයි මේ හොඳ වැඩ පිළිවෙලක් යන්නේ. මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා සභාවක් විදිහට මේ ස්ථානයට අවශ්‍ය කරන පොදු පහසුකම් සියල්ල සැපීම සඳහා සභාවක් විදිහට අපි කටයුතු කරලා තියෙනවා. වෙනත් තැන්වල අපිට දකින්න ලැබුණු කිසිදු ප්‍රශ්නයක් මෙතන දකින්න ලැබෙන්නේ නැහැ. තාමත් සාමකාමීව සිදු වෙනවා. කිසිසේත්ම මහජන නියුතයන්ගේ හෝ දේශපාලනික වශයෙන් හෝ මැදිහත් වීමක් මෙම ස්ථානයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඊටමත් කඩිනම්ම පහසුවට මේ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කරන පරිසරය මෙතන අපි සකස් කරලා දීලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත් කරන ක්‍රියාවලිය තෙවන දිනටත් ක්‍රියාත්මකයි. රත්නපුර මිහිඳුගම අභයාරාම විහාරස්ථානයේ සහ රත්නපුර ජේසු බිරිඳාණන්ගේ කන්‍යාරාමයේ එන්නත් කරන වැඩසටහන් පැවැත්වෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ 6072 දෙනෙකුට ඊයේ සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. අද ග්‍රාම සේවා වසම් 11ක මධ්‍යස්ථාන 17කදී එන්නත් කරණය ක්‍රියාත්මකයි. රසායනික පොහොර ක්‍රමනාශක සහ වල්නාශක අනයනය තහනම් කිරීමට අදාළව ප්‍රකාශයට පත් කෙරුණු ආනයන හා අපනයන පාලන සම්බන්ධ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එම තීරණය ක්‍රියාත්මක කෙරෙන්නේ 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ. යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. මේ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුක්වැල මහතා අදහස් පළ කළා. අතිගරු ජනාධිපතිතුමත් රජයත් තාමත්ම ප්‍රබල සංකීර්ණ තීන්දුවක් අරන් තිබෙනවා. රටේ යහපත පිණිස විශේෂයෙන්ම පලිබෝධක සහ රසායනික පොහොර අවම සහ සීමා කිරීම සහ අවසානයේ කාබනික පොහොර වලට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක මුල් අදියර හැටියට එම අපනයන ආනයන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අනුව තිබෙන අක්‍රමිකතා මේ අතරේ ඇති වෙන්නට පුළුවන් දේවල් අවම කර ගැනීම තමයි මේ අදහස් කරන්නේ. ලෝකයේ වැඩිම රසායනික ද්‍රව්‍ය පාවිච්චි කිරීම එහෙම නැත්නම් රසායනික පොහොර පාවිච්චි කිරීම රටක් හැටියට අපි දන්නවා. එහි අතුරු ආබාධ ඊටත් වඩා තාමත්ම භයානකයි. මොකද දැන් හුඟ දෙනෙක්ගේ මතය තමයි වකුගඩු රෝගය එවැනි දේවල් වලට මුල් වෙලා තිබෙන්නේ මෙම අතිශයින්ම බහුලව පාවිච්චි කරන රසායනික පොහොර. ඒ වගේම පරිසරය වැව්වල ගම්වල හිටපු ජල ජීවීන් සියල්ල විනාශ වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව තීන්දුවක් ගත යුතුයි. මේ තීන්දුව ඉතාමත්ම අපහසු සහ සංකීර්ණ තීන්දුවක්. මේන් මතුවෙන කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම රජයක් හැටියට තීන්දුව తీරන නොගත්තොත් කිසිම අවස්ථාවක මේකට තීන්දුවක් ගැනීම එකක් නෑ. මොකද මේක ඉතාම ජනප්‍රිය තීන්දුවක් නෙමෙයි මොහොතේ. මේ මොහොතේ ඇති වෙන පීඩනය සමහරක් විට අපහසු තීන්දුවක් වෙන්න පුළුවන්. රජයට දොස් කියන්නත් පුළුවන්. හැබැයි දීර්ඝකාලීන සහ මධ්‍යම කාලීන දීර්ඝකාලීන වැඩපිළිවෙලක් හරහා මේ රටට තාමත්ම හිතකර වැඩපිළිවෙලක් හැටියට අපි දකින්නේ. විවිධ මත තියෙයි, සංවාද ඇති වෙයි, විවේචනයක් නැති වෙයි. හැබැයි අවසානයේ මේ සියලු තීන්දුව ගන්න රටේ අනාගත යහපත පිණිස. කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කාබනික පොහොර හා ස්වභාවික කනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ප්‍රසම්පාදනයට අදාළව විශේෂිත ප්‍රසම්පාදන කමිටුවක් සහ ඊට සහාය වීමට අදාළ විෂය පිළිබඳ ප්‍රවීණත්වයක් සහිත සමාජිකයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම 2021-2022 මහකන්නේ වී වගාව සඳහා හෙක්ටයාර 5 ලක්ෂයක් සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික කනිජ අවශ්‍යතාවන් ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් රජයට අයත් පොහොර සමාගම් මගින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදා හැරීම. අනිකුත් භෝග හෙක්ටයාර 6 ලක්ෂයකට පමණ අවශ්‍ය කාබනික පොහොර එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශයන්ට අනුකූලව මෙරටට පොහොර ආනයනය කිරීම සඳහා බලපත්‍ර හිමි සමාගම් වලින් ආනයනය කර අදාළ ගොවීන් වෙත බෙදා හැරීම. ආහාර නොවන විසිතුරු පැලෑටි හා කැපුම් මල් වගාවන් හා නිර්පාංශු වගාවන් සඳහා හඳුනාගත් විශේෂිත පොහොර එම භෝගයන්ට අදාළ පර්යේෂණ ආයතනයන්හි නිර්දේශ මත ආනයන බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ ආනයනය කර අදාළ ගොවීන් වෙත බෙදා හැරීම යන කරුණු මෙම යෝජනාවට ඇතුළත්. මේ අතර මහවැලි එච් කලාපය කේන්ද්‍ර කර ගනිමින් අපේම පොහොර අපි හදමු තේමාව යටතේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. කලාපයේ ගොවීන් 30000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි අධිකාරිය සහ ලංකා පොස්පේට් සමාගම එක්ව මේ ක්‍රියාවට නංවනවා. එළඹෙන මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර ඔවුන් විසින්ම සකස් කරනු ලබනවා. කෙසෙල් බඩ පිදුරු වියලි තෘණ වර්ග එල්බීසියා කොළ වර්ග එප්පාවල පොස්පේට් මේ සඳහා භාවිත කරනවා. සුවඳැල්, දික්වී, පච්චපෙරුමාල්, ගෝනබරු, මඩතවාලු ආදී පාරම්පරික වී වර්ග වගා කිරීමට නියමිතයි. හොඳයි ආදායම කාබින ගොවිතැන ඉතින් කරන්න මේ දැන් ජනාධිපතිතුමාත් කැමති වෙලා තියෙනවානේ. ඉතින් අපි කියනවා මේ සාර්ථක වගා කරලා මේ රටට ඇතිවෙන්න ආදායම් ලබා ගන්න පුළුවන් මේ කාබින ගොවිතැනින් කියලා. ජනාධිපතිතුමා මේ ගත්තු ක්‍රියාමාර්ගය තාම නිර්භීත වැදගත් ක්‍රියාමාර්ගයක්. අපේ රට මේ රෝග වලින් ඉවත් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඝර්ම කලාපී රටක් වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය අපි රට ගාව තියෙනවා. ගුණාත්මක පොහොර නිෂ්පාදනය කිරීමේ අවශ්‍ය තාක්ෂණික ඥානය තිබියදී
ඒ සඳහා යොමු නොවී තිබීම තමයි විශාල ගැටලුවක් කියලා තියෙන්නේ. මහවිල කලාපයේ ස්ථාන 25ක් තෝරාගෙන තියෙනවා මේ ව්‍යාපෘතිය කරන්න. මහවිල කලාපයේ විශාල ගොවීම් ප්‍රමාණයක් ඉන්නවා සත්ව පාලනයේ නිරත. ඒ අපද්‍රව්‍ය යොදාගෙන වඩා ගුණාත්මක භාවයෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනය තමයි මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ. වඩා වැදගත් වෙන කාර්යය තමයි එළඹෙන මහා කන්නේ සඳහා අපිට අවශ්‍ය කාබනික පොහොර ගොවි මාතුන් විසින් තමන්ම නිෂ්පාදනය කර ගැනීම. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථවලින් නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩසටහන දෙවයින පුරා අදත් සාර්ථකව ක්‍රියාත්මකයි. සතුස මගින් ලබා දෙන රුපියල් 10 සහන බඩු මල්ල බෙදා හැරීමද අදත් සිදු කරනවා. ජංගම ලොරි රථ මගින් කඩුවෙල ප්‍රදේශ ජනතාව වෙතද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය අද සිදු කරනවා. රජයේ විසින් දීලා තියෙන මේ සහනයට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ගොඩක් හොඳයි මොකද අපි යන්නෙම නෑ දැන්. අපි මිනිස්සුන්ගේ ළඟටම ගිහිල්ලා අපි පළතුරු එළවලු හොඳ මට්ටමේ හොඳම උපරිම හොඳින් දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේද එම වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ රජයෙන් දීපු මේ සාහනයට අපි බොහොම ස්තුති කරනවා රජයට. හැම වෙලෙම දෙක්ම එනවා. හැමදේම එනවා. රුපියල් 1300ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බඩු මල්ලක් රුපියල් 1000ක මුදලකට නිවෙස් වෙත ගොස් අලෙවි කිරීමේ වැඩසටහනක් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද ආරම්භ කෙරුණා. තුස ආයතනයේ විසින් ඒ ක්‍රියාවට නංගුරු ලබනවා. අද දිනය තුල කොළඹ දිස්ත්‍රික්කයේ පුරා ලොරි 10ක් මම හිතන්නේ එක ලොරියකට සාමාන්‍යයෙන් 600 අතුලත් වෙනවා. එවැනි ලොරි 13ක් අද දිනේ කොළඹ දිස්ත්‍රික්කයට සතුස ආයතනයේ මුදා හැරලා තියෙනවා. හෙට දිනේදී ඒක ලොරි 15ක් දක්වා අපි වැඩි කරන්න කටයුතු ගාලු කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාව සඳහාද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් බෙදා හැරීම සාර්ථකව සිදු කරනවා. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සහයෝගයේ රැඳෙන ගාම්වානායසේ පොදුව උදුවා ගැනීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් අද පිටකොටුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ තොග වෙළඳාම් සිදුවන ආකාරය සොයා බැලීම සඳහායි. ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් ඇතිව පිටකොටුවට පැමිණ තොග භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. කිසිම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩයක හිඟයක් නැහැ. සියලුම භාණ්ඩ තව මාසයකට වඩා වැඩි ප්‍රමාණයකට තොග රැස් කරලා තියෙනවා. ඒක නිසා තොගවල කිසිදු හිඟයක් නැහැ. දැන් මේ වෙලාවේදී විවිධ කටකතා පැතිරීම තුලින් අසීමිත ලාභ ලැබීම සඳහා මිල ඉහළ නංවනවා කෘත්‍රිම ලෙස. ඒක සම්පූර්ණයෙන් සාවත් මේ මිල පසුගිය මාසයේ තිබුණ මිල වගේම මට්ටමක තමයි පවතින්නේ. මිලවල කිසිම ඉහළ යාමක් වෙලා නැහැ. සමහර භාණ්ඩ කීපයක් හැර රටේ කිසිම ලුණු හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම රාජ්‍ය සංස්ථා විසින් බාර ගන්නවා. ලුණු නිෂ්පාදනය කරන රජයේ සංස්ථා තියෙන. අපි හෙට ඉඳන් ලුණු මිල තව අඩු කරලා අලෙවි කිරීම පටන් ගන්නවා. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලෝක වෙළඳපොලේ පවතින අඩුම මිලකට මිලදීකත් බව රජය පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා වැඩි මිලකට එම එන්නත මිලදීකත් බවට පළවන වාර්තා චීන රජය පවා ප්‍රතික්ෂේප කර ඇති බවයි. එන්නත දැනට තියෙන්නේ ඩොලර් 18 ඉඳන් 40 දක්වා විවිධාකාරයෙන් නිෂ්පාදකයාත් එක්ක තියෙන සාකච්ඡාවන් අනුව තමයි ඔවුන් තීරණ කරන්නේ. එතෙන්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ප්‍රසම්පාදන ක්‍රමය හරියාකාරව කෙරිලා තිබෙනවා නම් ඒ ප්‍රසම්පාදන ක්‍රමය තුල තමයි මේකට ගණන් තීන්දුව වෙන්නේ. රටවල් ගණනාවක් ඩොලර් 25ට ගත්ත ඒවා තියෙනවා. දැන් ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එතන තියෙන ප්‍රශ්නය තමයි අපේ ප්‍රසම්පාදන ක්‍රමය තුල යම් කිසි අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධ ඕනෑම අභියෝගයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. පළවෙනි දේ බංග්ලාදේශ ඩොලර් 1000කට දුන්නා කියන්නේ බොරුවක් කියලා චීන ආණ්ඩුව ට්විටර් පණිවිඩයකින් ප්‍රකාශයට පත් කළා තියෙනවා. දැන ගැනීම පිණිස කියන්න ඕනේ මේ දවස්වල සයිනෝෆාර්ම එන්නත ආජන්ටිනාව මිලදී අරන් තියෙන ඩොලර් 40කට, හංගේරියාව මිලදී අරන් තියෙන ඩොලර් 36කට, ඉතින් ශ්‍රී ලංකාවට අද ලෝක වෙළඳපොලේ තියෙන දැවැන්ත ඉල්ලුමත් එක්ක පවතින ඉහළ මිල ගණන් එක්ක අතිශයින්ම අඩු මිලකට ලංකාවට මේක ලැබිලා තියෙනවා. බිලියන 7.8ක් ලෝක ජනතාවට ලෝකේ රටවල් 193ක් හෝ 94ක කණ්ඩායමම තරඟකාරීත්වය තුල මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. තාමත්ම තෙරපීමකින් තමයි මේ වැඩපිළිවෙල ලෝකෙම යවන්නේ. ලෝකේ ධනවත්ම රටවල් සමහරක් විට Tamanට වමනාටත් වඩා දේවල් අරගෙන තියාගෙන ඉන්නවා කියන එකත් නිල නොවන විදිහට ප්‍රචාරය වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වැඩපිළිවෙලකට හැම වෙලෙම බාධාවන් නැති කරන එක තමයි කරන්න උත්සාහ කරන්නේ. මොකද අවසානයේ අවශ්‍ය වෙන්නේ මේ රටේ මේ තියෙන තත්ත්වය පාලනය කිරීමට ගත හැකි
හොඳම ක්‍රියාමාර්ග ටික ගැනීමට. ඒකෙදී යම් තීන්දුව ගන්නවා. පෙලක් වෙලාවට දැන් පළවෙනි සැරේ කීවේ සති 3යි කියලා. ඊට පස්සේ සති 12ක් කිව්වා. දැන් සති 16කට එහාට යන්නට පුළුවන් කියලා තියෙනවා. දැන් පෙලක් රටවල් තුන්වෙනි එන්නත. එහෙම නැත්නම් බූස්ට් එකක් තුන්වෙනි එක තව උත්තේජනයක් හැටියට පාවිච්චි කරමින් තියෙනවා. මේ වැඩපිළිවෙල ස්ටැටික් එහෙම නැත්නම් මෙන්න මේකයි නීතිය කියලා මේ මාස 6කට ඉස්සෙල්ලා කියපු එක අද ක්‍රියාත්මක වෙනවා. ඊට හාත්පසින්ම වෙනස් දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඒකේ හැකියාව සහ ඒකේ තියෙන පවතින කාලය සහ රටක තියෙන තත්ත්වයන් අනුව එක ඩෝස් එකක් හරි මේ වෙලාවට ඇඩ්මිනිස්ටර් කරන්නයි කියන එක ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව රටේ මේ තියෙන පාලනය ඇති කිරීමට කරන වැඩපිළිවෙලක් තමයි මේ වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලටත් විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුවයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. පෙරපාසල් ගුරුවරියන්ට දැන්ට ගෙවන රුපියල් 250ක මාසික දීමනාව රුපියල් 2500 දක්වා ඉහළ නැන්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රථම අධිරය යටතේ අද සිට පෙරපාසල් ගුරුවරයන් 25000කට එම දීමනාව ලබා දීමට නියමිතයි. රටේ මානව සම්පත සංවර්ධනය කිරීමට දැවැන්ත දායකත්වයක් ලබා දෙන පෙරපාසල් ගුරුවරුන් සමාජයේ අවශ්‍ය ඇගීම ලැබිලා තිබුණේ නැහැ කියන එකයි අමාත්‍ය මණ්ඩලයේ මතය වුණේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ගුරු අභිමානී ව්‍යාපෘතිය යටතේ පෙරපාසල් ගුරුවරු සහ ගුරුවරියන්ට 2021 ජූනි මාසයේ සිටම, ඒ කියන්නේ අදින් ආරම්භ වෙන මාසයේ සිටම මාසයකට රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. දැනට පෙරපාසල් ගුරුවරුන්ට ගෙවන්නේ මාසිකට රුපියල් 250ක් පමණයි. ඔවුන්ට යම් නිශ්චිත පුහුණුවක් ලබා දීමටත් ඒ වගේම 2021 ජූනි 1 වෙනිදා සිට හඳුනාගත් නිර්ණායක මත පදනම්ව සුදුසුකම් ලබන ගුරුවරියන්ට මාසික රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට තීරණය කරා. ඒ අනුව ඒ පළමු අදියර ලෙස ගුරුවරියන් 25000ක් සඳහා මෙම දීමනාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. අමරිකාවේ ලොස් ඇන්ජලිසි ලංකාරාම විහාරස්ථානයේ පැවැත්වුණු වෙසක් කලාපය පසුගියදා නිමාවට පත් වුණා. ලංකාරාම විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි දින 7ක් පුරා එම වෙසක් කලාපය පැවැත්වුණා. දාන, ශීල භාවනා, අටවිසි බුද්ධ වන්දනා, සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය, භක්ති ගීත ප්‍රසංග, දන්සල් ආදී වැඩසටහන් රැසක් ඊට ඇතුළත් වුණා. ලොස් ඇන්ජලිසි බෞද්ධ සදහැවතුන් විශාල පිරිසක් ඊට සහභාගී වීම විශේෂත්වයක්. ඒ සමගින් අද නියමිත දිවා පුවත් විකාශයෙන් අප සමගන්නවා. පසුර 1:55ට යලිත් හමුවෙමු පැයෙන් පැය පුවත් විකාශයෙන්. ආයුබෝවන්.